සාදරයෙන් පිළිගන්නවා හැමදෙනාම මේ කෙමිස්ට්‍රි DC YouTube channel එකට. අද අපි මේ අරගෙන වීඩියෝ එක චලිත ප්‍රස්තාර වලට අදාළව අරගෙන එන පළවෙනි වීඩියෝ එක. මේ චලිත ප්‍රස්තාර කොටස ඒ කියන්නේ හැමෝම කතා කරන විදිහට අපි තියරි ටික විතරක් කතා කරන්න නෙමෙයි බලාපොරොත්තුව තියෙන්නේ. මේක ප්‍රශ්න වලින්ම ඒ කියන්නේ MCQ වලින්ම චලිත ප්‍රස්තාර වලට අදාළ කොටස ගොඩ දාගන්න තමයි මේ එහෙම මේක උගන්වන්න තමයි අයිඩියා එක තියෙන්නේ. සහ ප්‍රස්තාරයක් ඕගොල්ලෝ අඳිනකොට අඳිනකොට මේ ඇත්තටම MCQ එකක විශේෂයෙන් උත්තරේ ගන්නකොට ඒ ප්‍රස්තාරයක උත්තරයක් අපි අරගන්න මේක හිතන්නේ කොහොමද? ඒ කියන්නේ ප්‍රස්තාරයකට උත්තරයක් අපිට අරගන්න කොහොමද අපි හිතන අනුපිළිවෙල කියලා කියන එක පොඩ්ඩක් කියන්න තමයි try කරන්නේ. පොඩි අනුපිළිවෙලක් තියෙනවා. ඒ අනුපිළිවෙලට හිතුවොතින් ඔයාලට මොනවා හරි දෙයක් කරගන්න පුළුවන්. මේ මම කියන්නේ මොනවාම හරි ක්‍රමයකට උත්තරය අරගන්න පුළුවන්. ඒ අනුපිළිවෙලට චුට්ටක් හිතුවොත්. අපි ගොඩක් වෙලාවට කරන්නේ නිකම්ම ප්‍රස්තාරය දිහා බලාගෙන හොම කරගෙන කල්පනා කරනවා. එහෙම කල්පනා කරාට විතරක් මේක හම්බ වෙන්නේ නැහැ. හිතන්න ඕන දේවල් සෙට් එකක් තියෙනවා. ඒ ටික හිතුවොතින් අපිට මේකේ වැඩේ පොඩ්ඩක් ෂේප් එකේ උඩ දාගන්න පුළුවන්. උත්තරයක් අරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හරිද? රයිට්. අපි වීඩියෝ එකත් එක්ක එකතු ඒත් එක්කම මේ අලුතෙන් අපිත් එක්ක එකතු වෙච්ච කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඔන්ලයින් ක්ලාසස් වල සහ මේ YouTube channel එකේ දෙකේම අපි යාන්ත්‍ර විද්‍යාව පාඩම තමයි මේ දවස්වල කරගෙන යන්නේ. ක්ලාසස් වලට සම්බන්ධ වෙච්ච නැති කෙනෙක් ඉන්නවනම් description එකේ දාලා තියෙනවා link එක. ඒක හරහා පන්ති සමග join වෙන්න පුළුවන් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම්. හරි, මම අද මේ කරන්න යන MCQ ටික pass papers ම නෙමෙයි. හැබැයි ඒ කියන්නේ pass papers නෙමෙයි අතරම. හැබැයි pass papers මේ වගේ වුණ තරම් අහලා ඇති. මේ මුල් ටිකේ කරන්න යන ටික මේකෙන් ඕගොල්ලන්ට මේ චලිත ප්‍රස්තාර හා සම්බන්ධ ආරම්භක දැනුම, ඒ කියන්නේ මේක ගැන හිතන්නේ කොහොමද කියලා කියන එක ගැන තියෙන ආරම්භක දැනුම දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඊට පස්සේ වෙනමම පරගණ පාස් පේපර්ස් වල ඉඳලා අලුත් ඒවා වෙනකන් සියලුම චලිත ප්‍රස්තාර ටික කතා කරමු ඊළඟ වීඩියෝස් වලින්. හරිද? අද පාඩමේ අපි මේකේ තියෙන ඒ කියන්නේ මේ ප්‍රශ්නම තමයි කරන්නේ. නිකන් තියරි නෙමෙයි, ප්‍රශ්නම තමයි කරන්න යන්නේ. නමුත් ඒක හරහා ආරම්භක දැනුම ගන්න අවශ්‍යයි. මොකෝ ඉස්සරහ ඒවා ටික කරන්න නම් ඒ දැනුම ඕන නිසා. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන් ඉන්න. හරි. අපි මේ මුලින්ම මේකේ තියෙන සරලම දේවල් ටික ඉස්සෙල්ලා කියලෙමු චලිත ප්‍රස්තාරවල. අපිට අදින්න තියෙන ප්‍රස්තාර වර්ග තුනයි මේ චලිත ප්‍රස්තාරවල ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඒ අරෙන්න වෙන ඕනම එකක් දෙන්න පුළුවන්. මම මේ කියන්නේ ප්‍රධාන මේවා ටික. එකක් තමයි අපිට තියෙනවා ST නැත්නම් විස්ථාපන කාල ප්‍රස්තාරය. මේ විස්ථාපන කාල ප්‍රස්තාරය දෙවෙනියට අපිට තියෙනවා කතා කරන්න ප්‍රවේග කාල ප්‍රස්තාරය සහ තුන්වෙනියට අපිට කතා කරන්න තියෙනවා ත්වරණ කාල ප්‍රස්තාරය. හරිද? මේකත් වැඩි අපිට ඉගෙන ගන්න නැහැ. VT සහ ST ප්‍රස්තාර තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. සහ පොඩි වෙනස්කම් දීලා ඉතින් ඕනම වෙලාවක ප්‍රස්තාරයක් දෙන්න පුළුවන්. හැබැයි තියෙන ප්‍රශ්නේ මේ ST VT ප්‍රස්තාරවල ඔබ අනුක්‍රමණයෙන් කියවෙන්නේ මොකද්ද? අන්තක්ඛණ්ඩයෙන් කියවෙන්නේ මොකද්ද කියලා කියන එක දැනගෙන ඉන්න ඕනේ. හැබැයි මතක තියාගන්න කිසිම වෙලාවක අනුක්‍රමණ අන්තක්ඛණ්ඩ වලින් කියවෙන්නේ මොනවද කියලා කියන එක කටපාඩම් කරන්න යන්න එපා. එහෙම කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔයා දන්නවා ST ප්‍රස්තාරයක අපි මේ S මනින්නේ ST ප්‍රස්තාරයක අපි S මනින්නේ මීටර වලින්. හරිද? මෙයා මනින්නේ මීටර වලින්, මෙයා මනින්නේ තප්පර වලින්. ප්‍රවේග කාල ප්‍රස්තාරයක මෙයා මනින්නේ තප්පරයට මීටර වලින්, මෙයා මනින්නේ තප්පර වලින්. ත්වරණ කාල ප්‍රස්තාරයක අපි ms ඍණ දෙකෙන් මෙයාව මනින්නේ තප්පර වලින් මෙයාව මනිනවා. ඒතර මනිනේ ගැන අයිඩියා එකක් තියෙනවනේ. කියන්නේ මනිනේ ඒකකේ ගැන අයිඩියා එකක් තියෙනවා නම් අනුක්‍රමණය කියන්නේ මොකද්ද? අනුක්‍රමණය කියලා කියන්නේ නැත්නම් අපි m හකුරෙන් හඳුන්වනවා. නැත්නම් අනුක්‍රමණය. හරිද? නැත්නම් ඉංග්‍රීසියෙන් මේකට කියනවා gradient කියලා. අනුක්‍රමණය කියලා කියන්නේ මේ ප්‍රස්තාරය නම් මොකද්ද? x අක්ෂය බෙදීම y අක්ෂයේ අගයන් බෙදීම x අක්ෂයේ අගයන් කියලා කියන එක තමයි අනුක්‍රමණය කියලා. එහෙමනම් ඉතින් මෙතන මොකද්ද අනුක්‍රමණය කියලා කියන්නේ? මීටර බෙදීම තප්පර. එහෙනම් ඒ එන්නේ මොකද්ද? ms ඍණ එකක්නේ. මීටර s වලින් බෙදුවාම එහෙනම් මේ ප්‍රස්තාරයේ අනුක්‍රමණයෙන් එන්නේ අපිට ප්‍රවේගය. වෙන මොකුත් කතාවක් නැහැ. ඒක කඩපාඩම් කරන්න කිසිම දෙයක් නැහැ. මොකද ms ඍණ එකෙන්මයි ඉන්නේ ප්‍රවේගෙන්නේ. එහෙනම් අනුක්‍රමණයෙන් එන්නේ ms ඍණ එක ප්‍රවේගයම තමයි. මෙතන මොකද වෙන්නේ? මෙතන අනුක්‍රමණය කියලා කියන්නේ m තමයි. ඒ අනුක්‍රමණයෙන් අපි ගෙදුවාම වෙනවා අපිට ms ඍණ එක බෙදීම තප්පරනේ. එහෙනම් එන්නේ උත්තරේ ms ඍණ දෙකක්. ms ඍණ දෙකක් එනවා කියලා කියන්නේ මේ ප්‍රස්තාරයේ අනුක්‍රමණයෙන් අපිට එන්නේ ත්වරණය. ඒක පැහැදිලි. එහෙනම් ST ප්‍රස්තාරයේ අනුක්‍රමණයෙන් ප්‍රවේගය, VT ප්‍රස්තාරයේ අනුක්‍රමණයෙන් ත්වරණයක් තමයි එන්නේ.
ඊට අමතරව අපිට තියෙනවා මේ ප්‍රස්ථාරයක නම් ඒ කියන්නේ VT ප්‍රස්ථාරයක නම් නැත්නම් ප්‍රවේගකාර ප්‍රස්ථාරයක නම් වර්ගඵලයෙන් මොකද්ද කියවෙන්නේ කියලා අපිට තියෙනවා කතා කරන්න. ඒත් මේකේ වර්ගඵලයෙන් මොකද්ද කියවෙන්නේ කියලා පාඩම් කරන්න දෙයක් නැහැ. මොකද කරන්න දෙන්නේ? අපිට වර්ගඵලය කියලා කියන්නේ මේ අක්ෂය වැඩි කිරීම මේ අක්ෂයනේ. ඒවා මෙහිම තියෙන ප්‍රස්ථාරයක වර්ගඵලය කියලා කියන්නේ මොකද්ද? මේ අක්ෂය වැඩි කිරීම මේ අක්ෂයනේ. එහෙනම් ms ඍණ එක වැඩි කිරීම තප්පර. එහෙනම් මේක කැපිලා ගියාම අපිට උත්තරේ එන්නේ මීටර. එහෙනම් මේකේ වර්ගඵලයෙන් අපිට එන්නේ විස්ථාපනයක්. හරිද? මේකේ වර්ගඵලයෙන් අපිට එන්නේ විස්ථාපනයක්. તો ඔන්න ඔය කියන කරුණු කාරණා ටික සරලව දැනගන්න තියෙනවා. මම එතනින් එහාට ඒ තියරි ගැන ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. තව එකම එක පදයක් තියෙනවා දැනගන්න අන්තක්ඛණ්ඩය කියලා. හරිද? අන්තක්ඛණ්ඩය කියලා එකක් දැනගන්න අතර ඉංග්‍රීසියෙන් කියනවා මේකට ඉන්ටර්සෙප්ට් එක කියලා. හරිද? ඉන්ටර්සෙප්ට් කියලා මේ අන්තක්ඛණ්ඩය ගැන දැනගන්න ඕනේ. ඒතර මේ අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ x අක්ෂයේ ඛණ්ඩාංකයේ බිඳුවේදී y අක්ෂය කැපෙන තැන. හරිද? x අක්ෂ ඛණ්ඩාංක බිඳුවේදී y අක්ෂය කැපෙන තැන. ඒ කියන්නේ මෙහෙම ප්‍රස්ථාරයක් ඇද්දොත් අන්තක්ඛණ්ඩය කියන්නේ මේක. හරිද? මෙහෙම ප්‍රස්ථාරයක් ඇද්දොත් අන්තක්ඛණ්ඩය කියන්නේ මේක. ඒ වගේ. හරි? මෙයාගේ බිඳුවේදී මෙයාව කැපෙන තැන. හරි ඒ ටික විතරයි මම මේ ප්‍රස්ථාරවල මේ මූලික දේවල් කියලා කියන්නේ. ඔයා කිසිම ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් කියවෙන්නේ මොකද්ද? වර්ගඵලයෙන් කියවෙන්නේ මොකද්ද කියලා කටපාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයා කරන්න ඕනේ එකම එක දෙයයි. මොකද්ද? අන්තක්ඛණ්ඩේ අනුක්‍රමණයෙන් කියවෙන එක x y අක්ෂය බෙදන්නේ x අක්ෂයෙන් වර්ගඵලයෙන් කියවෙන්නේ මොකද්ද කියලා බලන්න නම් මොකද්ද x අක්ෂයේ මේ ඒකකය y අක්ෂයේ ඒකකෙන් වැඩි කරලා බලන්න. එතකොට එන රාශියෙන් අපිට හොයාගන්න පුළුවන් වර්ගඵලයෙන් කියවෙන්නේ මොකද්ද අනුක්‍රමණයෙන් කියවෙන්නේ මොකද්ද කියලා. ඒ ටික ගැන දැනගෙන ඉන්න ඕනේ. හැබැයි මේ වැඩේ ඉස්සරහට අපි කරගෙන යන්න. හරි හැබැයි ඉන්නව ලොකුවට මේවා ගැන විස්තර කරන්න යන්නේ නැහැ. ලොකු තේරුමක් නැති නිසා මොකද තියරි විදිහට ඕගොල්ලෝ මේවා දන්නවා. මම මේක දන්නවා කියලා. හරිද? රයිට්. එතකොට ඒ ටික හරි. දැන් අපි බලමු මොකද්ද මේ ප්‍රස්තාවයක් අඳින්න අපි දැන් මෙන්න මේ ටික වැදගත් ඈ. මේ ටික මම හිමින් කියන්නම්. මේක ටිකක් මම කියන මෙතඩ් එකක් මේ විදිහට හිතන්න කියලා. මම හිතනවා ටිකක් ඉතින් ඒකෙන් පොඩි පොඩ්ඩක් එක මේ වැඩේ ඕනට උත්තරයක් අරගන්න දැනට ගමන් කරන්න පුළුවන් කියලා. පළවෙනිම දේ තමයි මේ චලිත ප්‍රස්ථාරයක උත්තරයක් අරගන්න කලින් ඔයාලා හිතන්න ඕනේ හරිද මේ ප්‍රස්ථාරයේ අක්ෂ දෙකෙන් කියවෙන්නේ මොකද්ද කියලා. මේ ප්‍රස්ථාරයේ අක්ෂ දෙකෙන් කියවෙන්නේ මොකද්ද කියලා හිතන්න ඕනේ. මේකදී හරි සාධාරණයි නේ. කියන්නේ මේ x අක්ෂයෙන් කියවෙන්නේ මොකද්ද? y අක්ෂයෙන් කියවෙන්නේ මොකක්ද කියලා හිතන්න ඕනේ. නිකන් හිතුවට කෙනෙක් බලන්න ඕනේ. නිකන් බැලුවට වැඩක් නෑ. ඒ කියවෙන රාශීන් දෛශිකද එහෙම නැත්නම් අදිශද කියලා අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ කියවෙන රාශීන් දෙක දෛශිකයක් ගැනද මේ කියන්නේ අදිශ ගැනද මේ කියන්නේ කියලා කියන එක ප්‍රස්ථාරයේ අක්ෂ දෙකේ ඔබ දැනගන්න ඕනේ. පැහැදිලිද? ඔන්න ඒක පළවෙනි එක. ඊට පස්සේ ඒක ඔයා හිතුවයින් පස්සේ මේ හිතන පිළිවෙල කියන්නේ ඒක ඔයා හිතුවයින් පස්සේ දෙවෙනියට ඔයා හිතන්න ඕනේ අක්ෂ දෙකෙන් කියවෙන්නේ මොකද්ද කියලා බලව දෛශිකයක්ද අදිශයක්ද කියලා. දෙවෙනියට ඔයා හිතලා බලනවා මේ ප්‍රස්ථාරයේ y අක්ෂ x අක්ෂය වැඩි වෙන විට x අක්ෂය වැඩි වෙන විට හරිද x අක්ෂය වැඩි වෙනකොට y අක්ෂයට කුමක් සිදු වේද? හරිද? ඒක ඔයාගේ සිද්ධිය. ඒ කියන්නේ ඔයාලට දැන් ප්‍රස්ථාරය අඳින්න දෙනවනේ මොනවා හරි සිද්ධියක්. අපි හිතමු බෝලයක් උඩින් ඉඳලා පහළට අතාරිනවා. නැත්නම් පහළ ඉඳලා උඩට බෝලයක් ගහනවා. මොනවා හරි සිද්ධියක්. ඔය සිද්ධිය අනුව ඔයාලට දීලා තිනවා ප්‍රවේගය සහ කාලය අතර ප්‍රස්ථාරයක්. උදාහරණයක් විදිහට මම නිකන් මෙතනින් අඳින්නම්කෝ. vt ප්‍රස්ථාරයක් ඔයාලට දීලා තියෙනවා. මේ ප්‍රස්ථාරේ මේ අක්ෂය වැඩි වෙනකොට t කියලා කියන අක්ෂය වැඩි වෙනකොට v ට මොකද්ද වෙන්නේ කියලා කියන එක පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. ඒක ඉතින් ඔයාලගේ දන්න දැනුමෙන් හිතන්න ඕනේ. භෞතික විද්‍යාව සම්බන්ධ දැනුම, චලිතය පිළිබඳ දැනුම ඒවා ටික පාවිච්චි කරලා හිතලා බලන්න ඕනේ. මොකද්ද මේක වැඩි වෙනකොට මේකට වෙන්නේ මොකද්ද කියලා කියන එක ගැන අයිඩියා එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ සරලව කියනවා නම් මෙතන ගන්න ඕන දේ කුමක් සිදු වේද කියලා මහා ලොකු දෙයක් නෙවෙයි. මේකෙදි මේ මොකද්ද කියන්නේ මේ දෙන ඒ කියන්නේ x අක්ෂය වැඩි වෙන විට y අක්ෂයට කුමක් සිදු වේද කියලා කියන එක ඇත්තටම වෙනකොට y අක්ෂය අපි මෙහෙම ගමුකෝ. x අක්ෂය වැඩි වෙනකොට y අක්ෂයට අදාළ පරාමිතිය හරිද? y අක්ෂයට අදාළ පරාමිතිය වැඩි වේද අඩු වේද? හරිද? මේක වැඩි වේද එහෙම නැත්නම් අඩු වේද? ඕක තමයි ඔයාලට හිතන්න තියෙන්නේ.
x අක්ෂය වැඩි වෙනකොට මෙයා වැඩි වෙනකොට y x අක්ෂය වැඩි වෙනකොට y අක්ෂයට අදාළ එක්කන වැඩි වෙනවද අඩු වෙනවද? ඒක ඔයාලා හිතන්න ඕනේ. හරිද? වැඩි වෙනවද අඩු වෙනවද? 3. හරිද? ඔබ හිතන්න ඕනේ මේ ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩය ගැන. ඒ කියන්නේ වෙන විදිහකට කියනවා නම් ප්‍රස්ථාරේ පටන් ගන්න දැන. හරි ලේසි එහෙම කියන්නේ. දැන් මෙහෙම තියෙන එකක ප්‍රස්ථාරේ මේ මෙතන බිඳුවෙන් පටන් අරගන්නේ. මේ පටන් අරගෙන අන්තක්ඛණ්ඩය ගැන හිතන්න ඕනේ. ඒක බිඳුවද? ඒක උඩින්ද තියෙන්නේ? ඒක ඍණාගයක්ද තියෙන්නේ? යටින්ද පටන් ගන්නෙ? ඔන්න ඕක ගැන පොඩි අදහසක් ඔයාලට තියෙන්න ඕනේ. හරිද? අන්තක්ඛණ්ඩය ගැන අදහසක් තියෙන්න ඕනේ. සහ හතරවෙනි එක ඔබට අයිඩියා එකක් තියෙන්න ඕනේ මේ ප්‍රස්ථාරේ අනුක්‍රමණය ගැන. හරිද? ප්‍රස්ථාරේ අනුක්‍රමණය ගැන අදහසක් තියෙන්න ඕනේ. අනුක්‍රමණය බලන්න ඕනේ ඔබ වැඩි වෙනවද අඩු වෙනවද කියලා. අනුක්‍රමණය වැඩි වෙනවද අඩු වෙනවද කියලා බලන්න ඕනේ. හරිද? අන්තිම එක ප්‍රස්ථාරය ඔයාලට පුළුවන් නම් අක්ෂ දෙක y සමානයි fmx ධන 100 ආකාරයට ඔප්පු කරගන්න try එකක් දෙන්න ඕනේ. දැන් මේ චලිතය පාඩමේ චලිතය කොටසේදී y සමානයි mx ධන 100 ආකාරයට ඔප්පු කරන එක එච්චරම අපි කරන්න යන්නේ නැහැ. එහෙම නැතුව අපිට කරන්න පුළුවන්. හැබැයි මින් ඉස්සරහට ඔයාලා එක එක ප්‍රැක්ටිකල් වල ප්‍රස්තාර අඳිද්දී ඒ වගේ දේවල් කරද්දී y සමානයි mx ධන 100 විදිහට මේක ඔප්පු කර ගැනීම අත්‍යවශ්‍යයි. ඒතර MCQ එකක ප්‍රශ්නයක් දුන්නොත් එහෙම මෙන්න මේ පිළිවෙලට අක්ෂ දෙකෙන් මොකද්ද වෙන්නේ? දෛශික අදිශද අක්ෂ දෙක මොනවද? දෛශිකද අදිශද? x අක්ෂය වැඩි වෙනකොට y අක්ෂයට අදාළ පරාමිතිය වැඩි වෙනවද අඩු වෙනවද? අන්තක්ඛණ්ඩය මොකද්ද? අනුක්‍රමණය මොකද්ද? කියලා කියන දේවල් ටික ගැන පොඩි අයිඩියා එකක් ඇතුව හිතුවොතින් අපිට පුළුවන් මේ ප්‍රස්තාර වැඩේ ගොඩ දාන්න. අපි කොහොම බලමුද මේක ඇප්ලයි කරන්න හැටි කොහොමද කියලා. හරි. රයිට්. මම මේක මගන්නම්. අපි එමු MCQ වලට. හරිද? අපේ පළවෙනි MCQ එක. මොකද්ද? පළවෙනිම MCQ එක අපිට කතා කරන්න තියෙන්නේ පහත දක්වා ඇති ප්‍රස්ථාර වලින් දුර කාල ප්‍රස්ථාරය මොකද්ද? දැන් මුල්ම ප්‍රශ්නේ අහන්නේ දුර කාල ප්‍රස්ථාරය කුමක්ද කියලා තමයි අහන්නේ. දුර කාල ප්‍රස්ථාරය. ප්‍රස්ථාර ටික මම ඇදලා පෙන්නන්නම්. පළවෙනි එක අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. දෙවෙනි එක දීලා තියෙනවා මෙහෙම එකක්. තුන්වෙනි එක දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. හරිද? හතරවෙනි එක දීලා තියෙනවා අපිට මෙන්න මෙහෙම එකක්. පස්වෙනි එක දීලා තියෙනවා අපිට මෙන්න මෙහෙම එකක්. හරිද? මේ වයින් දුර කාල ප්‍රස්ථාරය මොනවද කියලා තමයි අහන්නේ අපෙන්. හරිද? දුර කාල ප්‍රස්ථාරය මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. මොකද කියන්නේ? හරි වීඩියෝ එක පෝස් කරලා චුට්ටක් හිතලා බලන්න. මොකද්ද මේකෙන් දුර කාල ප්‍රස්ථාරය? දැන් මම කිව්ව පිළිවෙලට තමයි උත්තරේ ගන්න යන්නේ. මම මොකද්ද හිතුවේ මුලින්ම? මොකද්ද අක්ෂ දෙක? අක්ෂ දෙකෙන් කියවෙන්නේ මොකද්ද? අක්ෂයෙන් පළවෙනි එක අක්ෂයක් දුර, හරි? අනිත් අක්ෂය කාලය. දුර කාලය මේක දුර කාලය හරි? දුර කාල ප්‍රස්ථාර. මේ ඔක්කොම දුර කාල. දැන් දුර කාල ප්‍රස්ථාර මොකද්ද කියන්නේ? අහන්නේ. දැන් දුර කාලය මේකේ හිතන්න මෙහෙමයි ඈ. දුර කාල අක්ෂ දෙක ගත්තොත් මේ අක්ෂ දෙක දෛශිකද අදිශද? දැන් මගේ පළවෙනි පොයින්ට් එක. මේක දෛශිකද අදිශද? දුර කාල ප්‍රස්ථාරේ කාලයට සාපේක්ෂව දුර කාලය කියලා කියන දෙකම දෛශික නෙමෙයි අදිශ. හරිද? ඒ දෙකම අදිශ. අදිශ නම් ඔන්න දැන් ප්‍රස්ථාරය අපි ඇනලයිස් කරන්න යන්නේ. අදිශ නම් කිසිදු වෙලාවක මොනවා වෙන්න බැයිද? මෙන්න මේ දුර කියලා කියන එක අදිශයක් නිසා දුර කවදාවත් ඍණ වෙන්න බෑ. හරිද? දුර කවදාවත් ඍණ වෙන්න බෑ. ඒ බැරි නිසා දැක්ක ගමන් මේ ප්‍රස්ථාරය මොකද වෙන්නේ? අයින් වෙලා යනවා. මොකද ඍණ පැත්තට දුරක් යන්න බැරි නිසා. හරිද? ඒක තමයි පළවෙනි කතාව. ඊට පස්සේ ඔබ දන්නා දුර කාලනේ දැන් තාමත් මගේ අර දෙවෙනි අන්තක්ඛණ්ඩ අනුක්‍රමණ ගැන මම හිතුවේම නෑ. දුර කාලය නෑ මේ අහන්නේ. තාම දුර කාලේ ඉන්නේ. හරිද? දුර කාලේ දැන් ඍණ වෙන්න බෑනේ. දුර ඍණ වෙන්න බෑ. එහෙනම් මේ දෙන්න අයින් වෙලා ගියා. ඊළඟට දුරේ අපිට බලන්න තියෙනවා මෙයා ඉන්නවා. දැන් මෙහෙම හිතමුකෝ. දැන් දුර කියලා කියන එක කොහේ හරි තැනකින් පටන් අරගෙන අපි යම් කිසි දුරක් යනකොට දුර කියලා කියන්නේ ගෙවා ගිය මගෙහි දිග. ඒත් ඔයා දුර කියලා කියන එක කවදාවත් අඩු වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ කොහේ හරි තැනකට ගියාම දුර අඩු වෙනවද? එහෙම එකක් එන්නේ නැහැ. ඔයා මෙතන ඉඳලා කොළඹට ගිහිල්ලා ආපහු ආවොත් මොකද වෙන්නේ? දුර එන්න ඇවිල්ලා ඊට පස්සේ ආයෙ වෙන කොහේ හරි ගියත් දුර එන්න මොකද වෙන්නේ? ගෙවන දුර වැඩි වෙනවා. දුර කවදාවත් අඩු වෙන්නේ නැහැ. මේකේ මොකද වෙලා තියෙන්නේ? දුර මෙතනින් පටන් අරන් කාලෙත් එක්ක දුර අඩු වෙගෙන ඇවිල්ලා. දුර අඩු වෙන්න බෑනේ. දුර අඩු වෙන්න බැරි හින්දා
මෙයත් අයින් වෙලා යනවා. හරිද? දැන් මේ ප්‍රස්ථාරය ගත්තොත් එහෙම ඒ ප්‍රස්ථාරේ කාලේ බිඳුවේදී යම්කිසි දුරක් තිබිලා. හරිද? කාලය බිඳුවේදී යම්කිසි දුරක් තිබිලා. එහෙම වෙන්න පුළුවන්ද? කාලය බිඳුවේදී යම්කිසි දුරක් තියෙන්න පුළුවන්ද? එහෙම වෙන්න හැකියාවක් නැහැ දුර දෛශිකයක් නෙමෙයි නිසා. සාමාන්‍යයෙන් අපිට කියන්නේ මොනවා හරි තැනකින් පටන් එක තැනක ඉඳලා දුර මනිනවා කියලා කතාවක් නැහැ. දුර තියෙන්නේ මොකද්ද? ඒ ගෙවා ගිය මගෙහි දිග. එතනින් පටන් අරගෙන තමයි අපි ගෙවා ගිය මගට ගෙවාගෙන යන්නේ. හරිද? ඒ නිසා දුර පටන් ගන්නකොටම දුර අගයක් තියෙන්න විදිහක් නැහැ. එහෙම එකක් නැහැ. හරිද? ඒ නිසා මෙයා භාවිතෙන් අයින් වෙලා යනවා. අයින් වෙලා යන උත්තර වලින් අපිට ගන්න වෙන්නේ මේක තමයි දුර කාල ප්‍රස්ථාරය කියලා. පැහැදිලිද? ඊට මම මේ අර අන්තක්කණ්ඩ අනුක්‍රමණ ගැන ඇනලයිස් කරන්න ආවෙම නැහැ. ඊට කලින්ම මට මේකේ උත්තරය හම්බ වෙනවා. මම හිතුවේ දුර කියලා කියන්නේ මොකක්ද කියලා කියන එක ගැන විතරයි. ඊට මේ පළවෙනි උදාහරණය අපිට කතා කරන්න තියෙනවා. දැන් අපි අර හිතන්නේ අර පිළිවෙලට. ඒකට ඔන්න ඒ ප්‍රශ්නේ හරි. හරිද? රයිට්. ඊළඟට අපි අහනවා මෙන්න මෙහෙම MCQ එකක්. හරිද? මේක අහන්නේ පහත දක්වා ඇති ප්‍රස්ථාර වලින් ප්‍රවේගකාර ප්‍රස්ථාරය වීමට ඉඩ නොමැති ප්‍රස්ථාරය. ඒ කියන්නේ VT වීමට ඉඩක් නොමැති. يعني VT වෙන්නේ නැති එක මොකක්ද කියලා අහන්නේ. VT වීමට ඉඩක් නොමැති ප්‍රස්ථාරය මොකක්ද කියලා අහනවා. VT වීමට ඉඩක් නොමැති ප්‍රස්ථාරය. බලමු ප්‍රස්ථාර ටික මොනවද කියලා. අපිට තියෙන්නේ මෙන්න මෙහෙම සෙට් එකක්. හරිද? මේ තියෙන්නේ පළවෙනි එක. හරි? පළවෙනි එක අපිට දීලා තියෙනවා මෙහෙම ගිහිල්ලා මෙහෙම. ඔය එක. හරි? අනිත් එක දීලා තියෙනවා මෙහෙම ඔන්න ඔහොම. හරි? මෙහෙම කෙලින්. හරිද? මේක VT. හරි? ඊළඟ එක අපිට දීලා තියෙනවා ආයි එකක් මෙහෙම VT. හරි? ආයි එකක් දීලා තියෙනවා මෙහෙම එකක් VT. හරි? ආයි එකක් දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක් VT මෙන්න මේ විදිහ. ඔහොම එකයි. හරි? රයිට්. දැන් මොකද කියන්නේ මෙන්න මේ වගේ. හරිද? අපි බලාගෙන ඉන්න. දැන් අපි කතා කරන්න ගන්නේ මොකද්ද? අක්ෂෙන් තමයි පටන් ගන්න. අක්ෂේ ප්‍රවේගය සහ කාලය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් වීමට ඉඩ නොමැති එක වෙන්න බැරි එකනේ අහන්නේ. ප්‍රවේගය සහ කාලය. දැන් ප්‍රවේගය කියලා කියන්නේ දෛශිකයක්. දෛශිකයක් නිසා මේක ඍණ අක්ෂයට ගියාට ප්‍රශ්නයක් නෑ. හැබැයි එහෙම ගියපු එකක්වත් මේකේ නැහැ. හරිද? ඒ නිසා ඒක ගැන අපි අමතක කරලා දාන්න. එහෙම බෑ. එහෙනම් දැන් ප්‍රවේගයනේ හරි? රයිට්. දැන් ප්‍රවේගයට වෙන්න දැන් මම කිව්වා දැන් මොකද t කියලා කියන අක්ෂයත් එක්ක v ට වෙන්නේ මොකක්ද කියලා කියන එක ගැන හිතන්න කියලා. කියන්නේ y අක්ෂයේ වෙනසත් එක්ක x අක්ෂයට වෙන්නේ මොකක්ද කියලා හිතන්න කියලා. අපි බලමු පටන් ගන්න. හරි? මේකත් එක්ක මේක. මොකද වෙන්නේ? මෙතනින් පටන් අරගත්තාම යම්කිසි කාලයකදී හරිද? යම්කිසි කාලයකදී ප්‍රවේගය බිඳුවෙන් පටන් අරන් ප්‍රවේගය එන්න වැඩි වෙලා ප්‍රවේගය අඩු වෙලා ආයි ප්‍රවේගي බිඳුවේ තිබිලා ආයි යම්කිසි ප්‍රවේගයක් තිබිලා. මෙහෙම එකක් සාමාන්‍යයෙන් මොනවා වෙන්න පුළුවන්ද? ප්‍රවේගය එන්න වැඩි වෙලා. මෙහෙම එකක් මොනවා වෙන්න පුළුවන්ද? ප්‍රශ්නයක් නැහැ, තියෙන්න පුළුවන් නේ. එහෙම නොහැකියාවක් නැහැ. එහෙම චලිතයක් තිබිය හැකියි. මේකත් බේසිකලි ගත්තොත් ඒ විදිහමයි නේ. ප්‍රවේගය එන්න වැඩි වෙලා අඩු වෙලා වැඩි වෙලා ප්‍රවේගය එකපාරට බිඳුව වෙලා. ඉතින් එහෙම වෙන්න බැරි නෑ නේ. ප්‍රශ්නයක් නැහැ. මෙතන ගන්නවා. මේක මොකද වෙන්නේ? ප්‍රවේගය නියතව තිබිලා හරිද? නැවත ප්‍රවේගය බිඳුවට ඇවිල්ලා බිඳුවයි ආයි ප්‍රවේගය මොකද වෙන්නේ? වැඩි වෙලා නියත වෙලා. නියතගේ එක නියත වෙලා එකපාරට වැඩි වෙනවා. හරිද? මෙතන මොකද වෙන්නේ? ආයි ප්‍රවේගයෙන් එන්න වැඩි වෙලා ප්‍රවේගය නියත වෙලා ආපහු ප්‍රවේගය වැඩි වෙලා. මේ ප්‍රස්තාවවල මම නිකන් ඔයාලට මේක ඉස්සරහට යන බින්ද වැදගත් වෙන හින්දා කියන්නම්. මේ කොටස ප්‍රවේගය ඒකාකාරව වැඩි වෙච්ච කොටසක්. ඒකාකාරව වැඩි වෙන ප්‍රවේගය කියලා කියන්නේ නැත්නම් වෙන විදිහකට කියනවා නම් මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියන්නේ හරිද? ඒකාකාරව වැඩි වෙච්ච ප්‍රවේගය නැත්නම් මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ කොටසෙන් නිරූපණය වෙන්නේ ත්වරණයක් නේද? ත්වරණයක්. මේ කොටසෙන් නිරූපණය වෙන්නේ ත්වරණයක්. මේ ත්වරණය ඒකාකාර ත්වරණයක්. හරිද? ත්වරණය ඒකාකාර ත්වරණයක්. එකම ඉලක්ක තියෙන නිසා කියන අනුක්‍රමණය මොකද්ද මේකේ? ප්‍රවේග කාල ප්‍රස්ථාර අනුක්‍රමණය කියන්නේ ත්වරණයනේ. එතකොට මේ කොටසේ අනුක්‍රමණය ඒකාකාරයි. ඒකාකාර අනුක්‍රමණයක් තියෙනවා. ඒකාකාර අනුක්‍රමණයක් නම් මේ කොටසේ ඒකාකාර ත්වරණයක්. පැහැදිලිද? රයිට්. එතන මෙතන මොකද වෙන්නේ? මේ ටිකේ අනුක්‍රමණය බිඳුවයි. අනුක්‍රමණ බිඳුවයි කියන්නේ ත්වරණය බිඳුවයි.
ත්වරණ බිඳුවයි කියලා කියන්නේ ප්‍රවේගය නියතයි නේ. මේ ටිකේ ප්‍රවේගය නියතයි. එහෙනම් මේ මොන ප්‍රවේගයක්ද? මේක ඇවිල්ලා ඒකාකාර ප්‍රවේගය නේ. මේක ඒකාකාර ප්‍රවේගය. හරි? නැවත මේක ඒකාකාර ත්වරණය මේ හැඩයේම තියෙන නිසා. ඒතර මේ වගේ හැඩයකුත් මොකද වෙන්නේ? ඕනනම් මොනවා වෙන්න පුළුවන්ද? තියෙන්න පුළුවන් නේ. ඒකාකාර ප්‍රවේගයෙන් ගම්ම ගියා. ඒකාකාර ත්වරණයෙන් ප්‍රවේගය වැඩි කරගෙන ගියා. ඊට පස්සේ ඒකාකාර ප්‍රවේගයකින් ගියා. නැවත ඒකාකාර ත්වරණයකින් ප්‍රවේගය වැඩි කරගෙන ගියා. පවතින්න පුළුවන්. ඒක පවතින්න බැරි නෑ. ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙයා. මෙයා මොකද වෙන්නේ? මේකේ දැන් අපි හිතමු මේක කොතනින් පටන් ගන්නද මම දන්නේ නැහැ. මෙතනක් තියෙනවා මෙතනක්. ප්‍රවේග බිඳුවෙන් පටන් ගන්න. ප්‍රවේග බිඳුවෙන් පටන් ගත්තොත් ඔව් කාලයත් එක්ක ප්‍රවේගයෙන් එන්න වැඩි වෙලා. ඒක වෙන්න පුළුවන්. වෙලා ඊට පස්සේ මේ අක්ෂය ඇදලා දෙන්නේ මෙහෙටනේ. ඒතර මේ ප්‍රස්ථාරය අපි අඳිනවා නම් මේකට ඊතල දැම්මොත් මෙන්න මෙහෙම තමයි මේකේ ඊතල වලින් අපිට පෙන්වන්නේ. ප්‍රස්ථාරය එහෙම ඇදලා තියෙන්නේ. හැබැයි මෙහෙම ගිහිල්ලා කාලය හැමතිස්සෙ මොකද වෙලා තියෙන්නේ? කාලය අඩු වෙන පැත්තට ගිහිල්ලා. හරිද? කාලය අඩු වෙන පැත්තට ගිහිල්ලා. දැන් ඔයා ගමනක් කොහේ හරි ගිහිල්ලා ඉවරලා කියන්නේ ප්‍රවේගය එන්න වැඩි කරගෙන ගියයින් පස්සේ ටික වෙලාවකින් කාලය අනෙක් පැත්තට යන්න පුළුවන් දෝවිතින්. කාලය හරහා ගමන් කළොත් වගේ එහෙම කරගන්න පුළුවන් වෙයි. කාලේ අඩු වෙන්න හේතුවක් නැහැ නේ. කාලය කියලා කියන එක හැමතිස්සෙම වැඩි වෙන එක. ඒකයි මම කිව්වේ අක්ෂ දෙක ගැන හරියට හිතන්න. අක්ෂ දෙක ගැන හිතුවොත් ඕක වරදින්නේ නැහැ. හරිද? මේක අඩු වෙන පැත්තට එන්න බෑ. ඒ හින්දා වඩාත්ම වෙන්න පුළුවන් වෙන්න බැරි ප්‍රස්ථාරේ මෙයා වෙන්න බෑ. නේද? එහෙම එකක් ඇදෙන්න විදිහක් නැහැ ප්‍රවේගකාර ප්‍රස්ථාරයක් විදිහට. තේරෙනවද? හිතන විදිය හැමතිස්සෙම හිතන්න මේ අක්ෂ දෙක මොකද්ද? අක්ෂ දෙකේ x අක්ෂය සහ y අක්ෂය කියලා කියන දෙක y වැඩි වෙද්දී x ට මොකද වෙන්නේ? නැත්නම් x වැඩි වෙද්දී y ට මොකද වෙන්නේ? ඔන්න ඕක ගැන තමයි හිතන්න ඕනේ. හරිද? මම හිතන පළවෙනි කොටස් දෙක මුල්ම කෑලි දෙක අන්තක්ඛණ්ඩ අනුක්‍රමණ ගැන තාම අපි කතා කරේ නැහැ. හරිද? අපි එමු ඒවට. හරි මේක VT වීමට ඉඩ නොමැති ප්‍රස්ථාරය. හරිද? මම හිතනවා ප්‍රස්ථාර ගැන ඒ කියන්නේ මූලික දැනුම ඕගොල්ලන්ට තියෙනවා කියලා. ඒ කියන්නේ මේ ත්වරණයක් හැඩේ කොයි වගේද ඒකාකාර ත්වරණේ කොයි වගේද ඒවා ඉතින් සාමාන්‍ය මූලිකම කතන්දර. ඒ ටික දන්නව බව දැනගෙන හිතාගෙන තමයි මේ ටික කරන්නේ. මොකෝ අරව ටික ගැන නිකන් තියෙනවම කියවල වැඩක් නැති නිසා. ඊට අපෙන් අහනවා වේග කාල ප්‍රස්ථාරයක් නොවෙන්නේ මොකද්ද කියලා. මේ ටිකෙන් වේග කාල එකක් වේග කාල නොවන්නේ. හරිද? ඉක්මනට බලමු මේක. ප්‍රස්ථාරේ පළවෙනි එක දීලා තිනවා මෙන්න මෙහෙම එකක්. හරිද? පළවෙනි එක මෙන්න මෙහෙම එකක්. හරි? දෙවෙනි එක දීලා තියෙනවා මෙහෙම. හරිද? තුන්වෙනි එක මෙන්න මේ වගේ එකක්. හරිද? ඊළඟ එක අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. හරිද? ඊළඟ එක දීලා තියෙනවා මෙහෙම එකක්. දැන් මේකෙත් මොකක්ද? වේගය සහ කාලය. වේගය කියලා කියන එක අදිශයක්. අදිශයක් කවදාවත් මොනවා වෙන්න බැයිද? ඍණාක්ෂ පැත්තට යන්න බෑ. දැන් අර කතාවමයි අපි හිතන්නේ අර පළවෙනි වාක්‍ය ගැන. මේකේ මොනවද මේ අක්ෂ දෙකෙන් කියවෙන්නේ මොකද්ද? ඒක දෛශිකද අදිශද? නේ? ඍණ පැත්තට යන්න විදියක් නෑ. එහෙනම් උත්තරේ මෙයා වේග කාල ප්‍රස්ථාරයක් වීමට හැකියාවක් නෑ. අනිත් ඕනෙ කෙනෙක් වෙන්න පුළුවන්. හරි මම ඒක ඉතින් හරි කියන්නේ නෑ. හරි? right. ඒක හරි. ඊළඟට අපි එමු. හරිද? ඊළඟට අපි එමු. අපෙන්ට කියනවා වස්තුවක් බිම සිට ඉහළට සිරස්ව ප්‍රක්ෂේපණය කරයි. එය නැවත මුල් පිහිටීමට පැමිණේ. වස්තුවේ චලිතයට අනුරූප ප්‍රවේග කාල ප්‍රස්ථාර. මොකද්ද කරලා තියෙන්නේ? වස්තුවක් මෙහෙම තියෙනවා. හරිද? මේ පොළව. හරි? පොළවේ තමයි යා ඉන්නේ. හරිද? මොකද කරලා තියෙන්නේ? සිරස්ව ප්‍රක්ෂේපණය කරලා ආපහු එයා මෙතනටම එනවා. හරිද? සිරස්ව ප්‍රක්ෂේපණය කරලා ආපහු මෙතනටම එනවා. අපෙන් අහන්නේ එයාගේ VT ප්‍රස්ථාරය වීමට ඉඩ ඇත්තේ මොකද්ද කියලා තමයි අපෙන් අහන්නේ. අපි අඳිමු මෙන්න මේකට තමයි උත්තර ටික දීලා තියෙන්නේ. ඔන්නෝම තියෙනවා පළවෙනි එක කොහමද? මෙන්න මෙහෙම එකක්. හරිද? VT දෙවෙනි එක දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක මේ වගේ එකක්. හරි? VT. හරිද? ඊළඟ එකේ දීලා තියෙනවා තුන්වෙනි එක මෙන්න මෙහෙම එකක්. හරිද? VT මෙන්න මෙහෙම එකක්. හරි? ඊළඟ එක දීලා තියෙනවා මෙන්න මෙහෙම. ඒක ඇවිල්ලා මෙන්න මේ වගේ එකක්. හරි? VT මෙන්න මේ වගේ එකක්. හරි? ඊළඟ එක දීලා තියෙනවා VT ප්‍රස්ථාරය. නේ sorry. මෙන්න මේ වගේ එකක්. හරි? VT එක මෙන්න මේ වගේ එකක්. දැන් මොකද කියන්නේ? මේක කොහොමද අපි අඳින්නේ? ඔන්න දැන් ටිකක් අනිත් වැඩිය පොඩ්ඩක් සංකීර්ණ වෙනවා වැඩි. දැන් අපේ මොකද VT ප්‍රස්ථාරනේ අපි කතා කරන්නේ. sorry මේ චලිතය ගැන අපි කතා කරන්නේ. මෙතනින් පටන් අරගෙන මෙයා මොකද කරන්නේ? සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරනවා.
සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරද්දී මේ චලිතය ගැන පොඩ්ඩක් නිකන් අපි හිතමු. සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරද්දී ආරම්භක ප්‍රවේගයක් මෙයාට තියෙනවා v කියලා නේ. v කියලා ආරම්භක ප්‍රවේගයක් තියෙනවා. ඉතින් උඩට දානවා v කියලා ආරම්භක ප්‍රවේගයක් තියෙනවා. ඊට පස්සේ මෙයා උඩට යනකොට හැමතිස්සෙම ගුරුත්වජ ත්වරණය තියෙන්නේ පහළට. නේ? මෙයා උඩට යනකොට ගුරුත්වජ ත්වරණය තියෙන්නේ පහළට. ඒත් අපි ওই දෙකම නිකන් එකම පැත්තට නිකන් ලියලා තියෙමු. මොකද දැන් මේ ගුරු ප්‍රවේගය උඩට තියෙනවා නම් ඉහළට තියෙන්නේ ඍණ g එකක් නේ. එහෙම කියන්න පුළුවන්. ඍණ g එකක් උඩ පැත්තට තියෙනවා. උඩට ගියාම මෙතනදී ප්‍රවේගය බිඳුව වෙනවා. හරිද? මෙතනට එනකොට ආපහු v කියලා කියන ප්‍රවේගයෙන් මෙයා පහළට වැඩනවා. වාත ප්‍රතිරෝධ අරමුණු අපි නොසලකා හරිනවා නම් පහළට එනකොට ධන g කියලා තරණයක් තියෙනවා මේ පැත්තට. ඔය එක තමයි සාමාන්‍යයෙන් මේ චලිතය අපිට නිකන් කතා කරගන්න තියෙන මූලික දේවල් සෙට් එක. දැන් බලමු මේක කොහොමද ප්‍රස්ථාරක ඇත්තටම එන්න ඕනේ කියලා. එතකොට VT ට ප්‍රස්ථාරය දැන් දෛශිකද අදිශද මේවා දෛශික. අපි දැන් VT ප්‍රස්ථාරය දෛශිකයක්ද අදිශයක්ද කියලා ඉස්සෙල්ලා බලන්නේ. දෛශික ප්‍රස්ථාරයක්. එහෙනම් මේකේ ධන ඍණ තියෙනවා නම් අනිවාර්යෙන් මොනවා වෙන්න ඕනේද? නැත්නම් පැති වෙනස් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඍණ පැත්තට මොනවා වෙලා තියෙන්න ඕනේද? මේක ගිහිල්ලා තියෙන්න ඕනේ. ඒ ගැන අපි නිකන් අයිඩියා එකක් තියාගමු ඍණ පැත්තට යන්න ඕනේ කියලා. ඒක එක. දෙක. මොකක්ද අපි බලන්නේ? කාලෙත් එක්ක මේකේ ආරම්භක වෙනස් වීම කොහොමද? අන්තක්ඛණ්ඩය කොහොමද? අනුක්‍රමණය කොහොමද? එතන ප්‍රස්ථාරේ පටන් ගන්න තැන කාලේ බිඳුවේදී v ට මොකද වෙන්නේ? ඒක තමයි මොකද්ද ප්‍රස්ථාරේ අන්තක්ඛණ්ඩය. හොඳට තේරුම් ගන්න. කාලේ බිඳුවේදී v ට මොකද වෙන්නේ? කාලයේ t බිඳුවේදී v වලට යම්කිසි අගයක් තියෙනවා. කාලය t බිඳුවේදී v වලට යම්කිසි අගයක් තියෙනවා. ඒ කියන්නේ අන්තක්ඛණ්ඩයට යම්කිසි අගයක් තියෙනවා. ඒ අගය ධන වෙන්නත් පුළුවන් ඕනනම් ඍණ වෙන්නත් පුළුවන්. හරිද? අපි එහෙම ප්‍රස්ථාර ටික දාමු. අන්තක්ඛණ්ඩයට යම්කිසි අගයක් තියෙනවා. අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ t බිඳුවේදී v වලට යම්කිසි අගයක් තියෙනවා. මේක වෙන්න බෑනේ. ගත්ත ගමන් ඇයි හේතුව? t බිඳුවේදී v ට යම්කිසි අගයක් නෑනේ. v බිඳුවේ t බිඳුවේදී v බිඳුවයි. එහෙම වෙන්න බෑ. එහෙනම් මෙයා වෙන්න බෑ උත්තරේ. හරිද? මම මේ අයින් කරගෙන යන විදිය ගැන කියන්නේ තර්කයට ගන්න විදිය. ඒක මෙතනදී මොකද වෙන්නේ? t බිඳුවේදී v ට යම්කිසි අගයක් තිබිලා. ඒක අපි තියාගමු. මෙතනත් t බිඳුවේදී v ට යම්කිසි අගයක් තිබිලා, t බිඳුවේදී v ට යම්කිසි අගයක් තිබිලා, t බිඳුවේදී v ට යම්කිසි අගයක් තිබිලා. හරි. දැන් අපි උඩට තියෙන ඒවා ටික සහ යටට තියෙන ඒවා තියෙනවා. අපිට මේ අන්තක්ඛණ්ඩ ඍණ වෙන්න පුළුවන්, ධන වෙන්න පුළුවන්. එහෙම ප්‍රස්ථාර ගොඩක් තියෙනවා. අපිට තාම අයිඩියා එකක් නැහැ කොහොමද මේක වෙන්නේ කියලා. ඊට පස්සේ දැන් අපි හිතමු කාලෙත් එක්ක මොකද මේ වලට වෙන්නේ කියලා. දැන් කාලෙත් එක්ක අපි ප්‍රවේගයේ යම්කිසි අගයකින් පටන් අරගෙන හරිද? ප්‍රවේගයේ යම්කිසි අගයකින් පටන් අරගෙන කාලයත් එක්ක ප්‍රවේගය අඩු වෙගෙන ඇවිල්ලා බිඳුවට ගිහිල්ලා. කාලයත් එක්ක ප්‍රවේගය අඩු වෙගෙන ඇවිල්ලා ගිහිල්ලා බිඳුවට ගිහිල්ලා. ඒ කියන්නේ කාලය වැඩි වෙගෙන යනකොට එක තැනකදී ප්‍රවේගය බිඳුවට ආ යුතුමයි. කාලය අඩු වෙගෙන යනකොට ප්‍රවේගය බිඳුවට ආ යුතුමයි. ප්‍රවේගයේ කාලයත් එක්ක වෙනස් වෙලා නිසා මේක ඒකාකාර ප්‍රවේගයක් වෙන්න බෑ. එහෙනම් මෙතන පේනවා කාලෙත් එක්ක ප්‍රවේගය වෙනස් වෙලා නැති ප්‍රස්ථාරයක් තියෙනවා. මේකට උත්තරේ මේක වෙන්න බෑ. හරිද? ඒක අපි අයින් කරලා දාන්න. ඒක වැඩක් නැහැ. දැන් තව තුනයි ඉතුරු වෙලා තියෙන්නේ. මේකේ. හරිද? ප්‍රවේගයක් අඩු වෙගෙන ඇවිල්ලා බිඳුවට එන්න ඕනේ කොහෙද හරි. ඔව් මේ තුනේදීම මොකද වෙන්නේ ප්‍රවේගය බිඳුවට ඇවිල්ලා තියෙනවා. හැබැයි පුතෝ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එක තැනකදී ප්‍රවේගය එක පැත්තකට තිබිලා ඊළඟ අවස්ථාවේ ප්‍රවේගය අනිත් පැත්තටයි තියෙන්නේ. හරිද? එක පැත්තකදී ප්‍රවේගය දැන් මේ අර මම මේ කිව්ව කරුණු හතර ගැන මේ හිතන්නේ. දෛශික දදිශද මොකද්ද කාලය වැඩි වෙනකොට කියන්නේ x අක්ෂය වැඩි වෙනකොට y අක්ෂයට මොකද වෙන්නේ? අන්තක්ඛණ්ඩය කොහොමද? අනුක්‍රමණය කොහොමද? ඔය හතර ගැන මේ හිතන්නේ. මොකද වෙන්නේ? මෙයාගේ ප්‍රවේගය මේ පැත්තට තියෙන්නේ ඊළඟ ප්‍රවේගය අනිත් පැත්තට. ප්‍රවේගයේ පැත්ත මාරු වෙලා. එහෙනම් ප්‍රවේගයේ දෛශිකයක්නේ. එහෙනම් ධන පෙන්වන්නත් ඕනේ, ඍණ පෙන්වන්නත් ඕනේ. මේකේ ධන ඍණ පෙන්වලා නැහැ. ඔක්කොම ටික ධන. එහෙනම් මේ ප්‍රස්ථාරය වෙන්න බෑ. එයාවත් අපි අයින් කරලා දාන්න. ඉතුරු වෙන්නේ දෙකයි. හරිද? මේ දෙකෙන්. හරි? මේ දෙකෙන් අපි ගන්නවා මෙයා මෙහෙම උඩට යද්දී ප්‍රවේගයේ ධන පැත්තෙන් පටන් අරගත්තොත් මොන හොඳට බලන්න. ප්‍රවේගයේ අපි උඩට ලකුණු කරලා තියෙනවා. මේ පැත්තට තියෙන ප්‍රවේගය ධන කියලා ගත්තොත් ඒ කියන්නේ ඔයාගේ ප්‍රස්ථාරේ ධන පැත්තෙන් පටන් ගත්තොත් හරිද? ප්‍රවේගය ධන වුණොත් ධන නම් උඩටම තියෙන අනුක්‍රමණය කියන්නේ ත්වරණය ඍණ වෙන්න ඕනේ. උඩට තියෙන අනුක්‍රමණය ඍණ. උඩට තියෙන ත්වරණය ඍණ. උඩට තියෙන ත්වරණය ඍණ කියලා කියන්නේ
අපේ අදින ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඍණ වෙන්න ඕනේ. මොකද ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඍණනේ. එහෙනම් උඩටමනේ අපි ඒක ගන්නෙ. ඒ උඩටත් තියෙන ප්‍රවේගය ධන නම් හරිද? අනුක්‍රමණය මොනවා වෙන්න ඕනේද? ඍණ වෙන්න ඕනේ. දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ? ප්‍රවේග ඍණ කියලා පටන් ගන්න තියෙනවා. ප්‍රවේග ර්ණ කියලා පටන් ගන්න තියෙනවා. හැබැයි අනුක්‍රමණය ධන නේ මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ධන නේද? අනුක්‍රමණය ධන වෙන්නේ කොහොමද? මම හිතනවා ඒව දන්නවා ඇති කියලා. x අක්ෂයේ ධන දිශාවත් එක්ක සුළු කෝණයක් නම් හදන්නේ මේ අනුක්‍රමණය ධන. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ධන ප්‍රවේගයේ ඍණ වෙලා අනුක්‍රමණය ධන වෙන්න පුළුවන්ද මේක? එහෙම වෙන්න සාමාන්‍යයෙන් බෑ. හරිද? සහ මෙතන තියෙන වඩා සාධාරණ දේ තමයි සාමාන්‍යයෙන් අපි දැන් කියන්නේ හරි අපි එහෙම කරන්නේ හරිද? ওই විදිහට යනවා. ඒතර ප්‍රවේගය අපි දැන් ප්‍රවේගී ධනාගයක් කියලා ගත්තොත් අනුක්‍රමණය මොනවා වෙන්න ඕනේද? අනුක්‍රමණය ඍණ වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඊළඟට මොකද වෙලා තියෙන්නේ? ඊළඟට මොකද වෙලා තියෙන්නේ? ප්‍රවේගය බිඳුවට ගිහිල්ලා හරිද? බිඳුවෙන් පස්සේ ප්‍රවේගය අනිත් පැත්තට මොනවා වෙලා තියෙනවද? වැඩි වෙලා තියෙන්න ඕනේ. එතනදී අපි මුලින් ගත්ත දිශාවට වඩා ප්‍රවේගය තියෙන ප්‍රතිවිරුද්ධ පැත්තට. එහෙනම් ඒක ඍණ වී වෙන්න ඕනේ. ඒ වෙලාවේ අනුක්‍රමණය ධන වෙන්න ඕනේ. හරිද? ඒ වෙලාවේ අනුක්‍රමණය ධන වෙන්න ඕනේ. හරිද? එතකොට මෙතනදී දෙවෙනි අවස්ථාවේදී ප්‍රවේගය ඍණ පැත්තට ගිහිල්ලා තියෙනවා. අනුක්‍රමණය මොකද වෙලා තියෙන්නේ? ගුරුත්වජ දැන් මේ ගුරුත්වජ ත්වරණය කියලා කියන එක හැමතිස්සෙම අපි මෙහෙම ගමු ගුරුත්වජ ත්වරණය කියලා කියන එක හැමතිස්සෙම තියෙන එකම පැත්තකට. ඒක තමයි පහළට. හරිද? ඒතර ඒකේ දිශාව වෙනස් වෙලා නැහැ නේ. මේ චලිතය සම්පූර්ණයෙන්ම උඩ ඉඳලා පහළට ගියාම කොහොම ආවා මේ ගුරුත්වජ ත්වරණය කියලා කියන එකේ දිශාව වෙනස් වෙලා තියෙනවද? ඒක වෙනස් වෙලා නැහැ. එයා තියෙන්නේ පල්ලෙහාට. එකම පැත්තකට තියෙන්නේ. එහෙනම් එකම පැත්තකට තියෙන මේ ගුරුත්වජ ත්වරණය එකම පැත්තකට නිසා අපේ VT ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වෙනස් වෙන්න විදිහක් නැහැ. එකම අනුක්‍රමණයක රේඛාවක් විය යුතුයි. පැහැදිලිද? ඒ නිසා මොකද වෙන්න ඕනේ? අපි ගත්ත විදිය අනුව අපිට ප්‍රවේගය මේ පැත්තට ධන මේ පැත්තේ ප්‍රවේගය ඍණ කියලා අපිට ගන්න ඕන නම් පුළුවන් නේද? මේ පැත්තේ ප්‍රවේගය ධන මේ පැත්තේ ප්‍රවේගය ඍණ සහ මේ ප්‍රස්ථාරයේ ගුරුත්වජ ත්වරණය වඩා ගැළපෙනවා නේ. ඒ කියන්නේ අපි ප්‍රවේගය ධන කියලා ගත්ත වෙලාවේදී ගුරුත්වජ ත්වරණය මොකද වෙලා තියෙන්නේ? ඍණ අනුක්‍රමණයක් වෙන විදිහට ඇඳිලා නේ. මොකද මහා කෝණයක් තියෙන්නේ. හරිද? ප්‍රවේගය ධන වෙච්ච වෙලාවේ ඍණ අනුක්‍රමණයක් වෙන විදිහට ඇඳිලා. මෙතන ප්‍රවේගය ඍණ විදිහට පටන් අරගෙන හරිද? ප්‍රවේගය ඍණ විදිහට පටන් අරගෙන ගුරුත්වජ ත්වරණය ධන කියලා අරන් තියෙනවා. ඒ කියන්නේ මෙයා ඍණාගයක් කියලා අරගෙන ගුරුත්වජ ත්වරණය ධන කියලා අරගෙනයි තියෙන්නේ. දෙවෙනි අවස්ථාවේ ගුරුත්වජ ත්වරණය දිගටම ධන ප්‍රවේගය ධන කියලා අරන් තියෙන්නේ පහළට තියෙන ප්‍රවේගය. දැන් කෙනෙක්ට තරඟ කරන්න පුළුවන් මේ ප්‍රස්ථාරෙත් හරි මේ ප්‍රස්ථාරෙත් හරි කියලා. ඇත්තටම ගත්තොත් මේ ප්‍රස්ථාර දෙකම වැරදි නැහැ. හරිද? දෙකම හරි. දෙකම ගන්න පුළුවන් උත්තරේ විදිහට. හැබැයි සාමාන්‍යයෙන් අපි ඒ කියන්නේ සාමාන්‍ය සම්මතයක් විදිහට සාමාන්‍යයෙන් ගුරුත්වජ ත්වරණය හරිද? ඉහළට කරන ප්‍රක්ෂේපණයේදී ගුරුත්වජ ත්වරණය ඍණ කියලා තමයි අපි අරගන්නේ. ඒ නිසා වඩා සාධාරණ උත්තරේ මේකට මෙයා. හරිද? ගුරුත්වජ ත්වරණය ඍණ කියලා තමයි සාමාන්‍යයෙන් අරගන්නේ. සහ තව පොඩි කාරණයක් තියෙනවා මේකේ. පොඩ්ඩක් තව ඉස්සරහට ගිහිල්ලා හිතුවොතින් ප්‍රස්ථාරය අපි හිතමු ඔන්න ඔහොම තිබුණා කියලා ටිකක් ඇදිලා. දැන් මොකද මේ ගැන කියන්නේ? හරිද? අපි දන්නවා මෙයා මේ විදිහේ චලිතයක් සිද්ධ කරලා පහළට එනකොට එයා වැටිච්ච ගියපු තැනටම ආපහු වෙනවනේ නේ. එක තැනකින් ගිහිල්ලා උඩට ගිහිල්ලා ආපහු ගියපු තැනටම ආපහු වෙනවා. ඒ එනවා කියන්නේ එයා උඩට ගියපු දුරයි. ඒ කියන්නේ මේ උඩට ගියපු දුර අපි හිතමු මීටර් 5යි කියලා. එයා ආපහු යටටත් එනවා මීටර් 5. හරිද? මීටර් 5ක් උඩට ගිහලා මීටර් 5ක් යටටත් එනවා. ඒතර ඒ නිසා අපි දන්නවා VT ප්‍රස්ථාරයේ වර්ගඵලය කියලා කියන්නේ හරිද? VT ප්‍රස්ථාරයක වර්ගඵලය කියලා කියන්නේ දුර. නැත්නම් විස්ථාපනය. ඒ එයා ඉහළට කරපු විස්ථාපනය පහළට කරපු විස්ථාපනය දෙකම සමානයි. ඒ ඉහළට කරපු විස්ථාපනය සහ පහළට කරපු විස්ථාපනය දෙකම සමානයි කියලා කියන්නේ ඔබ දන්නව නේද මේ ටික එක පැත්තකට කරපු විස්ථාපනය මේ ප්‍රස්ථාරයේ වර්ගඵලය කියලා කියන්නේ. මේ ටික අනිත් පැත්තට කරපු විස්ථාපනය නේ. ප්‍රතිවිරුද්ධ පැත්තට කරපු විස්ථාපනය. හරිද? මේ දෙකේ වර්ගඵල දෙක සමාන වෙන්න ඕනේ. මෙයා උඩට ගිහිල්ලා පහළට ආවනම්. ඒ නිසා මෙතන මේ ප්‍රස්ථාරයේ මොකද වෙන්නේ? මේ වර්ගඵලයට මේ වර්ගඵලයේ ආසන්න වශයෙන් සමානයි. මේක එහෙම නැහැ. තේරුණාද? ඒ නිසා අපිට එතනිනොත් ඒක හැබැයි මම ගත්තේ මේක මම කියන්නේ හරිද? මේක මම කියන්නේ මේ වර්ගඵල දෙක සමාන වුණත් වඩා සාධාරණ උත්තරේ මෙයා. වර්ගඵල දෙක සමාන වුණත් වඩා සාධාරණ උත්තරේ මෙයා. හරිද?
වර්ගඵල දෙක අසමාන නම් කොහොමද මේ අයින් වෙලා යනවා උත්තරේ මෙයා. තේරුණාද? මේ විදිහට තමයි අපිට මේකේ උත්තරේ අරගන්න වෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට ඕකම අපි ගමු. හරිද? ඔය චලිතේම අපි ගමු විස්ථාපන කාල ප්‍රස්ථාර කොහොමද කියලා. දැන් මේ ප්‍රවේග කාල ප්‍රස්ථාර ගැන කතා කරේ. හරිද? ඕකෙම අපි ගමු විස්ථාපන කාල ප්‍රස්ථාර කොහොමද කියලා. දැන් මොකද කියන්නේ? විස්ථාපන කාල ප්‍රස්ථාර කොහොමද කියලා අපි ගමු. එතකොට කොහොමද මේකේ විස්ථාපන කාල ප්‍රස්ථාරය හදන්නේ? අපිට උදාහරණ දීලා තියෙනවා ප්‍රස්ථාර සෙට් එකක් මෙන්න මෙහෙම. පළවෙනි එක දීලා තියෙනවා මෙන්න මෙහෙම. මේ ඔක්කොම ST ST. හරිද? පළවෙනි එක දෙවෙනි එක අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. හරිද? තුන්වෙනි එක දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. මේ ඔක්කොම ST ST මේකත් ST. හරි? තුන්වෙනි එක අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. හරි? ඔන්න එකක්. ඊළඟ එක ST එක අපිට දීලා තියෙනවා මෙන්න මේ වගේ එකක්. හරි? ඊළඟ ST එක අපිට දීලා තියෙනවා මෙන්න දින්නකො. ඊළඟ ST එක අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. හරි? හරි. මේකත් ST. දැන් අපි දන්නවා මොකද්ද කතාව? අපි අඳින්න යන්නේ දෛශික ප්‍රස්ථාරයක්. ඒ හින්දා ඍණ පැත්තට ඕනනම් යන්න පුළුවන්. පැති මාරු වෙච්ච හින්දා ඍණ පැත්තකුත් තියනවද දන්නේ නැහැ. හරි? එහෙම වෙන්න පුළුවන්. ඒක පොඩ ඔළුවේ තියාගන්න වෙන්න පුළුවන් කියන්නේ. ඊළඟට අපි බලන්නේ y අක්ෂයේ වෙනස් වීමත් එක්ක x අක්ෂයට මොකද වෙන්නේ කියලා. දැන් විස්ථාපනය අපි මෙතන ඉඳලා මෙතනට අරගත්තොත් විස්ථාපනය මොකද වෙන්නේ? විස්ථාපනය වැඩි වෙලා අඩු වෙලා තියෙන්නේ නේ. එහෙනම් සරල තර්කේ කාලය සමග විස්ථාපනය, ඒ කියන්නේ කාලය සමග y අක්ෂයේ අගේ වැඩි වී අඩු විය යුතුයි. ඒක වැඩි වී අඩු වෙන ප්‍රස්ථාර තමයි අපිට හිතන්න වෙන්නේ. හරිද? මේකෙදි මොකද වෙලා තියෙන්නේ? ප්‍රස්ථාර දිගටම විස්ථාපනය වැඩි වෙලා තියෙන්නේ. මෙයාගේ දිගටම විස්ථාපනය මෙයාගේ නෑ. වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් නේද? ඔව් මෙයාගේ වෙන්න පුළුවන්. හරිද? මේකේ දිගටම විස්ථාපනය වැඩි වෙලා තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? අපි දන්නේ නැහැ. මේකේ විස්ථාපනය දිගටම වැඩි වෙලා තියෙනවා. අපි දන්නේ ඒ ගොඩක් වෙලාවට වෙන්න බැරි එකක්. දැන් අපිට ඊළඟට දැන් මේකේ ඉතුරු ටික හිතා ගන්න බෑ ඒත්. ඒත් එහෙනම් දැන් අනුක්‍රමන අන්තක්ඛණ්ඩ ගැන හිතන්න වෙනවා. දැන් මොකද වෙන්නේ? අපි පටන් අරගන්න තැන මේක ආරම්භක තැන අන්තක්ඛණ්ඩය ගත්තොත් එහෙම විස්ථාපනය බිඳුවෙන් අපි ආරම්භ කරන්නේ නේ. පටන් අරගන්න වෙලාවේ විස්ථාපනයක් නැහැ මෙයාට. ඒ එහෙනම් පටන් ගන්න වෙලාවේ මොනවා හරි අගයකින් පටන් අරගන්නවා නම් අපිට ඒක නොසලකා හරින්න තමයි වෙන්නේ. පටන් ගන්න වෙලාවේ විස්ථාපනයේ බිඳුවයි නිසා. එහෙනම් පටන් ගන්න වෙලාවේ විස්ථාපනයේ මේ පටන් ගන්න තී බිඳුවේදී විස්ථාපන අගයන් තියෙන ප්‍රස්ථාර දෙකම අපිට නොසලකා හරින්න වෙනවා. මේ දෙකම ගන්න විදියක් නැහැ. හරිද? මෙයක් බෑනේ. මෙයක් බෑ. එයාටත් අගයක්. ඒක එකපාරින්ම උත්තරේ ඇවිල්ලා ඉවරයි. ඒ වුණාට මොකද වෙන්නේ? අපි තව චුට්ටක් මේක හිතමු. මේ හිතන විදිහ පුරුදු වෙන්න ඕන නිසා. මේ බලන්නකො මෙයා උඩට යද්දී මොකද වෙන්නේ? ප්‍රවේගය. අපි දැන් අපි අනුක්‍රමණය ගැන හිතන්නේ. විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියලා කියන්නේ ප්‍රවේගය. ඒක උඩට යද්දී ප්‍රවේගය එන්න අඩු වෙලා බිඳුව වෙනවා. ප්‍රවේගය එන්න අඩු වෙලා බිඳුව වෙනවා. මම මේකේ මේ උත්තර ටික මකන්නම් මේ ප්‍රස්ථාරය තව ටිකක් පැහැදිලි කරන්න ඕන නිසා. හරිද? අපි මෙහෙම අඳිමු මේක. ඒක ලේසියි ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. හරිද? මේ බලන්නකො හැමතිස්සෙම වැඩි වෙන අඩු වෙන අනුක්‍රමණ. ඒ කියන්නේ වෙනස් වෙන අනුක්‍රමණ තියෙනකොට ප්‍රස්ථාරයක් අපි අඳින්න මෙන්න මෙහෙම. මෙහෙම හිතන්නකො. දැන් ST ප්‍රස්ථාරයේ හරිද? ඔයගොල්ලෝ පටන් ගන්න ප්‍රවේගයේ උපරිම අගයකින්. මෙතනින් පටන් ගන්න ප්‍රවේගයේ උපරිමයි. ප්‍රවේගයේ උපරිමයි කියලා කියන්නේ මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය උපරිමයි. හරිද? මේ ST ප්‍රස්ථාරයේ අනුක්‍රමණය උපරිමයි. ඒතර ST ප්‍රස්ථාරයේ අනුක්‍රමණය උපරිමයි කියලා කියන්නේ සහ අපි මේ උඩට තියෙන ඒවා ධන කියලා හිතන්නේ. උඩට තියෙන ඒවා ධන කියලා හිතනවා නම් උඩට තියෙන අනුක්‍රමණය ධන අනුක්‍රමණයක් විය යුතුයි. එහෙනම් ඔබ පෙන්වන්න ඕනේ ප්‍රස්ථාරේ වැඩිම ධන අනුක්‍රමණය. මේක පටන් ගන්න වැඩිම ධන අනුක්‍රමණය. එතන මේ වැඩිම ධන අනුක්‍රමණ ඉර මං අඳින්නේ මට ගන්න පුළුවන් වැඩිම ධන අනුක්‍රමණ ඉර ඔන්න එන්න. හරි මෙන්න වැඩිම ධන අනුක්‍රමණ ඉර මං එන්න. හරි ඊට පස්සේ මොකද වෙන්නේ? තව ටිකක් උඩට යනකොට ප්‍රවේගය තව ටිකක් අඩු වෙනවා. ප්‍රවේගය තව ටිකක් අඩු වෙනවා කියලා කියන්නේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය තව ටිකක් අඩු වෙනවා. ධන අනුක්‍රමණය ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ටිකක් අඩු වෙනවා. තව ටිකක් උඩ යනකොට ප්‍රවේගය තව ටිකක් අඩු වෙනවා. එහෙනම් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය තව ටිකක් අඩු වෙනවා. තව ටිකක් උඩට යනකොට තව ටිකක් අඩු වෙනවා. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය තවත් අඩු වෙනවා. තව ටිකක් උඩට යනකොට ප්‍රස්ථාරයේ අනුක්‍රමණය බිඳුවක් වුණා. ඒ කියන්නේ ප්‍රවේගයේ බිඳුවක් වෙච්ච තැන. හරිද? චුට්ටක් ඉරින් ටික ලොකු වැඩි වුණානේ. මේක මෙහෙම අඳින්නම් මම දැන් අඳින් ඉරි ටික ආයෙ අඳින්නම්කො. ප්‍රස්ථාරයේ උපරිම අනුක්‍රමණය තියෙන තැන ඊට පස්සේ ඒ කියන්නේ උපරිම ප්‍රවේගය ටික දුරක් යනකොට ප්‍රවේගය අඩු වෙනවා. ඒ හින්දා ප්‍රස්ථාර අනුක්‍රමණය අඩු වෙනවා. තව ටිකක් දුර යනකොට ප්‍රවේගය අනුක්‍රමණය තව අඩු වෙනවා. ප්‍රස්ථාරය තවත් අඩු වෙනවා. මෙන්න අනුක්‍රමණය තවත් අඩු වුණා.
අනුක්‍රමණ බිඳුව වුණා අනුක්‍රමණ බිඳුව වුණා. දැක්කද? ඒ කියන්නේ මොකද්ද මේ අදහස? මේ අනුක්‍රමණය වැඩි. මේ අනුක්‍රමණය ඊට අඩුයි. මේ අනුක්‍රමණය ඊට අඩුයි. මේ අනුක්‍රමණය ඊට අඩුයි. දැන් අනුක්‍රමණ බිඳුවයි. ඒ කියන්නේ අනුක්‍රමණය කියන්නේ ප්‍රවේගනේ. ප්‍රවේගය වැඩි දැනින් පටන් අරන් අඩු වෙගෙන ඇවිල්ලා බිඳුවට ආවා. එහෙනම් ප්‍රස්ථාරයේ හැඩය මොකද්ද? ඔන්න මම කම්ප්ලීට් කරනවා. මෙන්න ප්‍රස්ථාරයේ හැඩය. පළවෙනි වක්‍රය. රයිට්. ඊට පස්සේ මොකද වෙන්නේ? ප්‍රවේගය වැඩි දැනින් ප්‍රවේග බිඳුවෙන් දැන් පටන් ගන්න. එහෙනම් එතනමයි තැන විස්ථාපනය වෙනස් වෙන්නේ ප්‍රවේග බිඳුවයි. ඊට පස්සේ මොකද උනේ? පහළ යනකොට ප්‍රවේගය චුට්ටක් වැඩි වෙනවා. හැබැයි ප්‍රතිවිරුද්ධ පැත්තට. එහෙනම් දැන් අනුක්‍රමණ ඍණ වෙන්න ඕන. එහෙනම් ඍණ කියන්නේ මහා කෝණ හදන අනුක්‍රමණ නේ. කියන්නේ මේ මහා කෝණ හදන ඉරිනේ එන්න ඕනේ. එහෙනම් මෙතනින් පටන් අරගෙන අපි පහළට එනකොට මොකද වෙන්නේ? ප්‍රවේගය මුලින්ම චුට්ටක් වැඩි වෙනවා. ඒ කියන්නේ අනුක්‍රමණය ඍණ හැබැයි පොඩි අනුක්‍රමණය. ඊළඟ අවස්ථාව අනුක්‍රමණය ඍණ ඊට චුට්ටක් වැඩි. ඊළඟ අවස්ථාව අනුක්‍රමණය ඊට චුට්ටක් වැඩි. ඊළඟ අවස්ථාවේ උපරිම ප්‍රවේගය. දැන් හැඩේ මොකද්ද මේ? මෙන්න හැඩේ මේ. තියෙන හැඩේ ඔන්න ඔහොම හැඩයක් තමයි එන්නේ. ඒක හරි ලේසි අර ඔහොම චූටි ඉරි කෑලි ගගා හිතන්න. ඒතර හරිම ලේසි මේ ප්‍රස්තාරේ මොකද්ද කියලා කියන්න. හරිද? පොඩි ඉරි කෑලි ගහලා හිතුවා. රයිට්. ඊට පස්සේ අපි එමු ඔය චලිතේම. මොකද්ද වේග කාල ප්‍රස්තාරය? හරිද? මේ චලිතේම වේග කාල ප්‍රස්තාරය මොකද්ද? උදාහරණ දීලා දෙනවා. චලිතයට අනුරූප වේග කාල ප්‍රස්තාරය. මොනවද දීලා තියෙන්නේ? මේක වේග කාලය. ওই චලිතයට අනුරූප වේග කාලය ඈ. මෙහෙම එකක් දීලා තියෙනවා. අනිත් එක මොකද්ද? වේග කාල ප්‍රස්තාරය. මෙහෙම එකක් දීලා තියෙනවා. ඊළඟ එක වේග කාල ප්‍රස්තාරය. මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා. හරිද? ආයි වේග කාල ප්‍රස්තාරයක් දීලා තියෙනවා. මෙන්න මේ විදිහේ. හරිද? ආයි වේග කාල ප්‍රස්තාරයක් දීලා තියෙනවා. ඔව් මෙන්න මේ විදිහේ. වේග කාල ප්‍රස්තාරයක් දීලා තියෙනවා. මෙන්න මේ විදිහේ. මෙහෙම එකයි ඔන්න ඔහොම එකයි. හරිද? දැන් මොකෝ කියන්නේ? ආයි අර තර්කෙමයි වේගය කවදාවත් දෛශකයක් නෙමෙයි. ඒකින්ද ඍණ පැති වලට යන්න බෑ. හින්දා මෙයාන මේ උත්තරේ, මෙයාන මේ උත්තරේ, මෙයාන මේ උත්තරේ. හරිද? එහෙනම් වේගය මොකද වෙන්න ඕනේ? බිඳුවෙන් පටන් අරන් ඒක එක්ක එන්න ඕනේ නැත්නම් වැඩියෙන් පටන් අරගෙන යන්න ඕනේ. අර අක්ෂයත් එක්ක වෙනස් වෙන විදිය ගැන හිතන්නේ. අපි දන්නවා ප්‍රවේගය වැඩියෙන් පටන් අරන් ඇවිල්ලා තියෙනවා. වේගය වැඩියෙන් පටන් අරන් ගිහින් තියෙනවා. එහෙනම් මෙතනින් පටන් අරන් ගියපු එක විය යුතුයිනේ. මෙයා වෙන්න බෑ උත්තරේ මෙයා වෙන්න ඕනේ. හරිද? හරි ලේසි. එච්චරම වාත වෙන්නේ නැහැ. හරිම ලේසියෙන් හිතන්න පුළුවන්. ඔය මම කිව්ව පැටර්න් එකට මම කිව්ව ඕඩර් එකට හිතුවොත්. හරිද? right. ඊට පස්සේ අපි මේ චලිත අවස්ථාවෙන් එළියට එන්නේ. හරිද? අපිට දැන් දීලා තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. හරි? මෙන්න මෙහෙම චලිතයක්. මේකත් ඒ විදිහේ ඒ වගේම ලේසි එකක්. ගොඩනැගිල්ලක මුදුනේ ඉඳලා වස්තුවක් මෙහෙම තියෙනවා. මෙයාව ප්‍රක්ෂේපණය කරනවා මෙහෙම. ඔන්න ඔය විදිහට තමයි මේ ප්‍රක්ෂිප්තය වැටෙන්නේ. හරිද? ප්‍රක්ෂේපණය කරනවා. අපෙන් අහන්නේ සිරස් ප්‍රවේග සංරචකය. සිරස් ප්‍රවේග සංරචකය කාලයත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියලා. සිරස් ප්‍රවේග සංරචකය. ප්‍රස්ථාර ටික දීලා තියෙනවා. හරිද? v t. හරිද? සිරස් ප්‍රවේග සංරචකය. සිරස් ප්‍රවේග සංරචකය. පළවෙනි එක මෙහෙම, දෙවෙනි එක v t, ඊළඟ මෙහෙම v t. හරිද? I v t හරි VT කොහොමද එන්නේ? සිරස් ප්‍රක්ෂේපණයක්නේ. එතකොට මෙහෙම එකයි මෙහෙම එකයි. හරිද? ඊට පස්සේ මෙහෙම එකයි මෙහෙම එකයි මෙහෙම එකයි. නේ? ඔව්. හරි right. දැන් මොකද වෙන්නේ? මෙහෙම ප්‍රක්ෂේපණය කරද්දී ඔයාලා දන්නවා මේ චලිතය ගැන වැඩිදුර විස්තර අපි ඉස්සරහට චලිත සමීකරණ කතා කරද්දී කතා කරමු. ඒ කොහොම නමුත් ඔයාලා දන්නවා මෙයාගේ මෙන්න මෙහෙම චලිත අවස්ථා අපි අරගෙන බැලුවොත්. ඔය විදිහේ චලිත අවස්ථා අරගෙන බැලුවොත් මේ පැත්තට යම්කිසි ප්‍රවේග සංරචකයක් තියෙනවා, මේ පැත්තට යම්කිසි ප්‍රවේග සංරචකයක් තියෙනවා. කාලෙත් එක්ක මේ පැත්තට තියෙන ප්‍රවේග සංරචකය නියතයිනේ. තිරස් ප්‍රවේග සංරචකය නියතයි. හේතුව ඇයි? එහෙට ක්‍රියාත්මක වෙන බලයක් නැති නිසා. ඔයගොල්ලෝ දන්නවනේ දැන් අපි ක්ලාස් එකේ පාඩමත් එක්ක එකතු වුණා නම් මොකද්ද බලයක් ඕනේ ප්‍රවේගය වෙනස් කරන්න. ඒතර මේ බලය මේ පැත්තට තියෙන බලයක් අවශ්‍යයි. මේ පැත්තට තියෙන බලයක් නැහැ නේ හින්දා මේ ප්‍රවේග සංරචක ඔක්කොම ටික නියතයි. නමුත් මේ පැත්තට ගුරුත්වජ බලයක් තියෙනවා. ගුරුත්වාකර්ෂණ බලය තියෙනවා. ඒ හින්දා පහළට තියෙන ප්‍රවේග සංරචකය වැඩි වෙනවා. ඒක තමයි මේ චලිතයේ ස්වභාවය.
ඉතින් අපි අර විදිහටම හිතමු. අක්ෂ දෙක ගත්තොත් දෛශික අදිශ දෛශික දෙකක්. දෛශිකයක් ගැන අඳින්නේ අපි. එහෙනම් ඍණ පැත්තට ඕනනම් යන්න පුළුවන්. හරිද? එහෙම කියපු ප්‍රස්තාර හැබැයි එකක්වත් නැහැ. ඍණ පැත්තට යන්න පුළුවන් ඕනනම්. දන්නේ. හරිද? ඊට පස්සේ t එක්ක මොකද වෙන්නේ? v t එක්ක දැන් මේ කියන විදිහට කාලයත් එක්ක ප්‍රවේගය එන්න වැඩි වෙන එකක් තමයි වෙන්නේ. ප්‍රවේගය අඩු වෙන්න බෑ. ප්‍රවේගය වැඩි වෙන්න ඕනේ. එහෙනම් අඩු වෙන ප්‍රස්තාර අයින් වෙලා යනවා. මෙයා නෑ. මෙයා අඩු වෙන එක. අඩු වෙන එක අයින් කරලා දෙන්න. එයා වෙන්න බෑ. නියතත් නෑනේ. නියත වෙන්නත් බෑ වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ වැඩි අමයක් අඩු වෙනවා නේ. එයා වෙන්නේ නැහැ. ඒතර උත්තරේ එක්ක මෙයා එක්ක මෙයා. හරි අඩු වෙන උන් ටික අයින් කරලා තමයි වැඩි වෙන්නේ. වැඩි වෙන්නේ කොයි විදිහටද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි දන්නවා මේ පහළට තියෙන හැමතිස්සෙම මොන තරණයද? ගුරුත්වජ තරණය. ඒතර ප්‍රස්තාරය දැන් ඔන්න අන්තක්ඛණ්ඩ අනුක්‍රමණ ගැන තමයි හිතන්නේ. ප්‍රවේග බිඳුවෙන් පටන් ගන්න නිසා අනිවාර්යෙන් මේවා බිඳුවෙන් තමයි පටන් ගන්න ඕනේ. මේ දෙකම බිඳුවෙන් පටන් තමයි පටන් අරගෙනත් තියෙන්නේ. එහෙනම් අපිට දැන් අනුක්‍රමණ ගැන හිතන්න. අනුක්‍රමණ අපි හිතනවා කියලා කියන්නේ මොකද්ද වෙන්නේ? අපි දන්නවා අනුක්‍රමණය ගත්තොත් දැන් මේ ප්‍රස්තාරය මේ විදිහට ගමන් කරන්නේ පහළට තියෙන ගුරුත්වජ ත්වරණය VT ප්‍රස්තාරයක අනුක්‍රමණය කියලා කියන්නේ ත්වරණය. හරිද? VT ප්‍රස්තාරයක අනුක්‍රමණය කියලා කියන්නේ ත්වරණය. එහෙනම් මොකද වෙන්නේ? පහළට තියෙන ගුරුත්වජ ත්වරණය නියතයි. එහෙනම් අනුක්‍රමණය ප්‍රස්තාරේ නියත වෙන්න ඕනේ. එහෙනම් නියත අනුක්‍රමණයක් තියෙන්නේ මෙයාගේ විතරයි. එහෙනම් උත්තරේ මෙයානේ. මේක මොනවා වෙන්න බැයිද? මේකේ අනුක්‍රමණය එන්න වැඩි වෙලානේ නේ. අනුක්‍රමණය මෙහෙම තිබුණා. ඊළඟට මෙහෙම මේ අනුක්‍රමණය එන්න වැඩි වෙලා. ඒ කියන්නේ ත්වරණය එන්න වැඩි වුණා වගේ මේ ප්‍රස්තාරේ. එහෙම එකක් නෙමෙයි වෙන්නේ. හරිද? ඔය ඇවිල්ලා මේකේ සිරස් ප්‍රවේග සංරචනය. බලමු තිරස් ප්‍රවේග සංරචනය කොහොමද එන්නේ කියලා. හරිද? තිරස් ප්‍රවේග සංරචනය. හරි? අපිට දෙනවා තිරස් ප්‍රවේග සංරචනය. කොහොමද ඒක එන්නේ? ඒකේ උත්තර ටික. හරිද? කොහොමද දීලා තියෙන්නේ? තිරස් ප්‍රවේග සංරචකය ඔව් ප්‍රස්තාර ටික මෙන්න මේ වගේ. මේසෙ වස්තුවක් තිරස්. මෙන්න මෙහෙම තියෙනවා. හරි? එකක් මේක අනිත් එක තිරස් ප්‍රවේග සංරචකය. ඔව් එකක් මේක අනිත් එක මේක අනිත් එක මේක හරි? අනිත් එක මෙන්න මේක අනිත් එක මේක. හරි ඔන්න ඔය වගේ. හරි? VT ප්‍රස්තාරය. දැන් මොකද වෙන්නේ? මේ ඔක්කොම VT. හරි? දැන් මොකද වෙන්නේ? තිරස් ප්‍රවේග සංරචක දැන් මම කියද්දි කිව්වනේ. මොකද වෙන්නේ? කාලයත් එක්ක නියතයි. ඉතින් එහෙනම් ඉතින් ඒක කියන්න දෙයක් නැහැ. කාලයත් එක්ක නියත ප්‍රස්තාරයට තර්ක විතර්ක දාන්න දෙයක් නැහැ. හරිද? රයිට්. ඒ විදිහට තමයි ඒක වෙනස් වෙන්නේ. හරිද? රයිට්. ඊළඟට මෙන්න මෙහෙම එකක් අහනවා. හරිද? අර වගේම ප්‍රක්ෂිප්තයක්. හරි? මෙන්න මෙහෙම ප්‍රස්තාරයක්. හරිද? අර වගේම ප්‍රක්ෂිප්තයක්. මොකද්ද වෙන්නේ? මෙතන මෙන්න මෙහෙම තියෙන එකක අර වගේ ප්‍රක්ෂිප්තයක්. මෙතනින් පටන් අරගෙන මෙහෙට ප්‍රක්ෂේපණය කරනවා. උඩට ගිහිල්ලා ආයි පහළට එනවා. මේ චලිතය පුරාවට හරිද? මේ චලිතය පුරාවට ත්වරණ කාල ප්‍රස්තාරය කොයි වගේද කියලා අහනවා. මේ චලිතය පුරාවට ත්වරණ කාල ප්‍රස්තාරය AT ප්‍රස්තාරය. චලිතය පුරාවට ත්වරණ කාල ප්‍රස්තාරය මොන වගේද කියලා අහනවා. හරි? AT. මේ අදින්නේ දෛශිකයක් හින්දා මොකද වෙන්නේ? ඕනනම් ඍණ පැත්තට යන්න පුළුවන් ප්‍රස්තාරය. හරිද? ඒකත් හිතන්න ඕනේ. පළවෙනි එක දීලා තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. හරි? පළවෙනි එක දෙවෙනි එක මෙහෙම. හරිද? ඊළඟ එක මෙහෙම. ඊළඟ එක මෙහෙම. ඊළඟ එක මෙහෙම. දැන් මොකද වෙන්නේ? කාලෙත් එක්ක ත්වරණය ගුරුත්වජ ත්වරණය කියලා කියන එක කාලෙත් එක්ක ගත්තොත් ගුරුත්ව ත්වරණ දින එකම පැත්තකට. නේ? ඒ එකම පැත්තකට තියෙන නිසා මොකද වෙන්නේ? අපි හිතමු මේ පැත්තට තියෙන ත්වරණය තමයි ගුරුත්වජ ත්වරණය කියලා කියන්නේ. කොහොම තමයි. ඉතින් එතකොට සාමාන්‍යයෙන් මම අර ඕගොල්ලන්ට කිව්වේ අපි දැන් ගුරුත්වජ ත්වරණය කියලා කියන එක ගනිද්දී අපි ඉහළට අපි ප්‍රස්තාරයේ ඔක්කොම දන්න දේවල් ඉහළට තියෙන දේවල් කියලා සලකන නිසා ගුරුත්වජ ත්වරණය සාමාන්‍යයෙන් ඍණ පැත්තේ තමයි අපි හිතන්නේ. හරිද? මේ චලිතේ පුරාවට එකම ත්වරණයක්. එහෙනම් ත්වරණය නියතයි. අඩු වැඩි වෙන්න බෑ. එහෙනම් අඩු වැඩි වෙන සියලුම ප්‍රස්තාර ටික අපිට අයින් කරලා දාන්න පුළුවන්. එහෙම ප්‍රස්තාර සියලුම කිව්වට එකයි තියෙන්නේ. හරිද? එහෙනම් මෙයාව අපි අයින් කරලා දානවා. හරිද? ඊට පස්සේ අනුක්‍රමණ අන්තක්ඛණ්ඩ ගැන හිතුවොත් එහෙම මේ දෙකේදීම හරිද? ඍණ ධන පැත්ත මාරු වෙලා තියෙන නිසා ඒකේ අදහස ත්වරණයේ පැත්ත මාරුණා කියන්නේ. මේකේ ත්වරණයේ පැත්ත මාරු වෙලා තියෙනවද? පැත්ත මාරු වෙලා නැහැ. එකම පැත්තට ත්වරණය දෙන්නේ.
ගුරුත්ව ත්වරණය මේ වස්තුව උඩට ගියත් ගුරුත්ව ත්වරණය පහළට මේ වස්තුව මෙතනින් පහළට ආවත් මෙයා මෙතනින් පහළට ආවත් ගුරුත්ව ත්වරණය තියෙන්නේ පහළට මේ මෙතනත් පහළට මෙතනත් පහළට උඩ ඉඳලා පහළට ගියා කියලා ගුරුත්ව ත්වරණය පැත්ත වෙනස් වෙලා නැහැ. එහෙම නැති නිසා මොකද වෙන්නේ? මේ ප්‍රස්ථාර දෙකම උත්තරයක් වෙන්න බෑ. මොකද ධනවිල පැති වලට මාරු වෙලා තියෙන නිසා. එහෙනම් එක්ක උත්තරේ මෙයා වෙන්න ඕනේ එක්ක උත්තරේ මෙයා වෙන්න ඕනේ. මම අර කිව්වා වගේ කෙනෙක්ට ඕන නම් මෙයා හරි කියලා තරක කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් අපි ගුරුත්ව ත්වරණය අපි ඔක්කොම රාශීන් ඉහළට තියෙනවා ධන කියලා සලකන නිසා ගුරුත්ව ත්වරණය පහළට තියෙන නිසා යා ඍණ කියලා තමයි අපි සාමාන්‍යයෙන් ගණන් ගන්න. ඉතින් වඩා සාධාරණ උත්තරේ මෙයා. කොහේ හරි තැනක මේ උත්තරේ දෙන්නේ නැතුව වෙන මොනවා හරි බහුභූතයක් තිබුණා දුන්නා නම් මෙතන වෙනුවට වට ඕන නම් ඒතකොට යා මෙයා හරි කියලා ගන්න පුළුවන්. يعني හිතන්නකො දැන් මෙතන තියෙන්නේ නිකන් මේ වගේ මොනවා හරි අපිට මොහොම ප්‍රස්තාවයක් තියෙනවා කියන එක වෙන්නම බෑනේ. ඒ හින්දා ඉතින් මෙයා කියලා ගන්නවා. ඒක නැත්තම්. හරිද? නමුත් මෙයාත් එක්ක දීලා තිබ්බොත් වඩා සාධාරණ උත්තරේ මේ අර ප්‍රශ්නේ MCQ වල අහන්නේ සුදුසු හෝ වඩාත් ගැලපෙන පිළිතුර යටින් ඉරක් අදින්න කියලානේ කියන්නේ නේද? ඒතර ඒ නිසා වඩා සාධාරණ උත්තරේ එයා. හරිද? right. හරි. එතකොට ඔන්න ඔය වගේ තමයි. හරිද? මේකේ චලිත ප්‍රස්තාරවල මේ අපි කතා කරේ තියෙන මූලික දේවල් සෙට් එක. හරිද? මූලිකම දැනුමට අදාළ දේවල් සෙට් එක. එතකොට ඔහොම තමයි මේ ප්‍රස්තාරවල කතාව. අපිට ඉස්සරහට අපි කතා කරමු MCQ වල. ඒ කියන්නේ පාස් පේපර්ස් MCQ ටික අපි ඔක්කොම ටික විවරණය කරගමු කොහොමද මේක වෙන්නේ කියලා. එතකොට මම හිතනවා ප්‍රස්තාර ගැන ලොකු අවබෝධයක් එයි කියලා. හැබැයි මේක මේ විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනේ. හිතන්න පුරුදු නොවුනොත් කරන්න බෑ. ඒකයි මම කිව්වේ අර මෙන්න මේ පිළිවෙලට මෙන්න මේ දේවල් ටික ගැන හිතන්න කියලා. මොනවද? පළවෙනි එක දෛශිකයක්ද අදිශයක්ද මොකද්ද මේ රාශීන් දෙක? y අක්ෂය වැඩි වෙනකොට x අක්ෂය වැඩි වෙනකොට y අක්ෂයට මොකද වෙන්නේ? දෙවෙනි එක තුන්වෙනි එක මේකේ අන්තක්ඛණ්ඩය කොහොමද? අනුක්‍රමණය කොහොමද? හතරවෙනි එක. හරිද? ඔන්න ඔය දේවල් ටික ගැන හිතුවොත් මම හිතන්නේ අපිට මේක පොඩ්ඩක් වර්ක් අවුට් කරගන්න හැකියාව ලැබෙයි. හරිද? ওই ටික තමයි අපිට කතා කරන්න තියෙන ප්‍රශ්න ටික. අපි MCQ කියන්නේ විභාගයේ MCQ කොයි විදිහටද විවරණය කරගන්නේ කියලා කියන එකත් එක්ක පුළුවන් තරම් ඉක්මනට අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හරිද? ඒත් එක්ක ක්ලාස් වලට එකතු වෙච්ච නැති අය ඉන්නවා නම් එයාලට එකතු වෙන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා link එක. ඒ link එක හරහා එකතු වීමේ හැකියාව තියෙනවා. හරිද? right. හරි. අපි අලුත් වීඩියෝ එකක් එක්ක ඉක්මනට හම්බ වෙමු. බොහොම ස්තුතියි එකතු වුණාට.